නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, වස්සාන සමයේ විශේෂ සද්ධර්ම දේශනා මාලාවත් එක්කයි අද දවසේත් පින්වතුන්ලා මේ විදිහට එකතු වෙන්නේ. පින්වතුනේ, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට අනුව කල්පනා කරනකොට අපිට මේ ජීවිතය ගැන තේරෙන කාරණාවක්, හැම දිනාගේ ජීවිතවලට අතිශයින් බලපවත්වන කරුණක් කර්මය. කර්මය කියලා දෙයක් අපේ ජීවිතවලට අතිශයින් බලපවත්වනවා කියන කාරණාව අපිට හොඳටම තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළ. භාග්‍යතුන් වහන්සේ වදාලා කම්මනා වත්තති ලෝකෝ. මේ ලෝක සත්වයා කර්මයට අනුව යන්නේය. කම්මනා වත්තති පජා. මේ ප්‍රජාව කර්මයට අනුව යන්නේය. කම්ම නිබන්ධනා සත්තා රතස්සානීව යායතෝ. කර්මයට බැඳිච්චි මේ සත්වයාගේ සංසාර ගමන ගැන තේරුම් ගත යුත්තේ හරියට ගමන් කරන කරත්තයේ ඒ කරත්තයටම සවිවී තිබෙන රෝදයේ කඩ ඇනිය ලෙසිනි. ගමන් කරන කරත්තයේ ගමන උදෙසා සවි කරලා තියෙනවා රෝදයක්. රෝදේ ගැලවෙනවාට ගහලා තියෙනවා හරහට කඩෑනයක්. කඩෑනේ තියෙන තාක් කරත්තයෙන් රෝදයට වෙන් වෙන්න විදිහක් නැහැ. ඔය වගේ මේ දුක්ඛිත සංසාර ගමනේ අපි හැමදෙනාගේ ජීවිත කර්මය කියන කඩෑනෙන් හිර වෙලා. අද දවසේ ඔබට කියා දෙන දේශනාව මේ කර්මයේ ස්වභාවය ගැන හොඳට තේරෙන දේශනාවක්. අද මේ දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබන පින්වත් ඥාන විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවය ප්‍රාර්ථනා කරමින්, සිංගප්පූරුවේ පදිංචි පින්වත් ශිරන්ත මහත්මයා සහ නිසංසලා මහත්මිය විසිනුයි අද මේ ධර්ම දානමය පින මේ විදිහට සිද්ධ කරන්නේ. මජ්ක්‍ධිම නිකායට අයිති උතුම් සූත්‍ර දේශනා තමයි අපි මේ දේශනා මාලාවේදී සුපින්වතුන්ලාට අහන්න සලස්වන්නේ. අද ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකාය පළමු පොත් වහන්සේගේ අවසාන දේශනාව ඇසුරු කරගෙන ධර්මයක්. ඒ අවසාන දේශනාවේ නම මාර තජ්ජනීය. මාර තජ්ජනීය කියලා කියන්නේ මාරයාට තර්ජනය කිරීම. මාරයාට තර්ජනය කිරීමක් ඇසුරු කරගෙනයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. කවුද මාරයාට තර්ජනය කරපු කෙනා?
ඒ වෙන කවුරුත් නෙවෙයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතයන් වහන්සේ. මහා එර්ධි ඇති, මහා ආනුභාව ඇති බුදුරජාණන් වහන්සේගේ ද්විතීය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසිනුයි මාරයාට තර්ජනය කළේ. ඒ මාර තර්ජනයේදී මේ කර්ම ස්වභාවය ගැන හරි ලස්සන කරුණක් ඉස්මතු වෙනවා. අද මේ කෙටි වෙලාව ඇතුලේ මාර තර්ජනී සූත්‍රයම අපිට සිද්ධ කරන්න වෙන්නේ. ඒ සූත්‍රයේ ඇසුරෙන් මා කල්පනා කළා සුපින්නතුල්ලාට සිහිපත් කරලා දෙන්න ඕන කියලා. මේ කර්මයේ බලපවත්වන විදිහ. මාර තර්ජනී සූත්‍රය සිද්ධ වුණේ මෙන්න මෙහෙම. මාරයාට තර්ජනය කිරීම අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සිද්ධ කරන්නට උනේ මේ කාරණේ මුල් කරන්. ඒ කාලේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භග්ග කියන ජනපදේ සුන්සුමාර ගිරි කියන නගරයේ බේසකලා කියන මිගදායේ තමයි වැඩ හිටියේ. එහි තිබුණා විහාරයක්. ඒ විහාරයේ කුටියක අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඉතින් එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එලිමහනේ සක්මන් කරමින් තමයි වැඩ හිටියේ. කුටියෙන් එළියට වැඩම කරලා එළියේ තිබුණා සක්මන් මළුවක්. මේ සක්මන් මළුවේ මොගලන් මහරහතන් වහන්සේ විවේකයෙන් සක්මන් කර කර හිටියා. ඔය වෙලාවේ පාපී මාරයා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කුසට රිංගුවා. එතකොට තේරෙනවා මාරයාට තියෙන මේ මාරයාගේ තියෙන හැකියාව. ඊළඟට මාරයාට තියෙන බලය. මේ බුද්ධ ශාසනයේ ලංවෙන්ට අසීරු මහා ශ්‍රාවක රත්නය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කුස ඇතුළට රිංගුවානේ මාරයා. මාරයා කියන්නේ එහෙම බලවන්තයෙක්. එහෙම බලවන්තයෙක්, එහෙම අద్භූත ආනුභාවයක් තියෙන සත්වයෙක්. මුගලන් මහරහතන් වහන්සේගේ කුසට රිංගුවා විතරයි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කුසේ බරක් දෙනුණා. මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මොකෝ මේ මගේ කුස හරියට මේට පුරවපු මල්ලක් වගේ බර උනේ. මේ දැන් හොඳට තිබුණනේ. එකපාර මොකෝ මේ කුසට බරක් දෙනුනේ. ඒ ගැන නුවණින් විමසන්ට. ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේට තේරුණා මේක මේ ශාරීරික ආබාධයක් නිසා වෙච්ච එකක් නෙමෙයි. මේ ගැන විමසන්ට කියලා මුගලන් මහරහතන් වහන්සේ කුටියට පිවිසිලා කුටියේ පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා තමන් වහන්සේගේ ශරීරයට හොඳට අවධානය යොමු කරනකොට මේ කුසේ රිංගලා ඉන්න මාරයාව දැක්කා. දැකලා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට කතා කළා. "ඒ මාරය එළියට එනවා. තථාගතයන් වහන්සේට පීඩා කරන්නටත් එපා. තථාගත ශ්‍රාවකයන්ට පීඩා කරන්නටත් එපා. මාරය ඔහේ මේක කරන්නට ගියොත් ඔහේට බොහෝ කල දුක් විපාක විඳවන්න සිද්ධ වෙයි. ඔහේට විඳවන්න කාරණේ ඔය රැස් කරගන්නේ" කිව්වා. ඇයි? මාරයා කියලා නෑ, කර්මය. මාරයා කියලා නෑ, මාරයාටත් කර්මයේ බලපානවා. මේ ලෝකේ කොයි බලවන්තයාටත් පින්වතුනේ තමන් සිත කය වචනයෙන් කරන කියන සිතන දේවල් වලට අනුරූපව කර්ම සකස් වෙනවා. ඒක තමයි මේ සසර ගමනක යන ජීවිතයේ තියෙන ස්වභාවය. මේ ලෝකේ බල සම්පන්න ඈයෝ අතරේ මහා බල සම්පන්නේක් මාරයා. ඒ වසවර්ති වූ මාරයාට පවා මේ කර්ම බලයෙන් බේරෙන්න විදිහක් නැහැ. කර්මය සකස් වෙනවා. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරය එළියට එන්න. ඔහේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන්ට හෝ පීඩා කරන්න ගියොත් ඔහෙට විඳවන්න වෙයි. එතකොට මාරයා කුස ඇතුලේ ඉඳලා හේතුවා මේ භික්ෂුව මටම කතා කරනවා. මාරය කියලාම ආමන්ත්‍රණය කරනවා. මට හිතෙන්නේ මේ භික්ෂුව මේක දැකලා නෙවෙයි මේ කියන්නේ. මාව අඳුනාගෙන නෙවෙයි මේ කියන්නේ. මේ භික්ෂුව මේ
මම වෙන්න ඇති කියලා උපකල්පනය කරලා නිකම් මේ සැකේට කියන කතාවක්. එහෙම හිතුවා. මාරයා එහෙම හිතනකොට මුගලන් මහරහතන් වහන්සේ මාරයාගේ හිතවිල්ලක් දැක්කා. දැකලා මාරයාට කියනවා මාරය ඔය ඔහොම හිතින්න එපා. ඔය දැන් හිතනවානේ මේ භික්ෂුව මාව දැකලා නෙවෙයි මේ කියන්නේ. මේ භික්ෂුව මං වෙන්න ඇති කියලා සැක කරලයි මේ කියන්නේ. මේ භික්ෂුව මාව අඳුනගත්තේ නෑ කිය දැන් හිත ඉන්නවනේ. ඔය හිත ඉඳිල්ල පැත්තකින් තියලා මාරය එළියට එන්න. තථාගතයන්ට හෝ තථාගත ශ්‍රාවකයන්ට හෝ පීඩා කරන්න ගිහිල්ලා හිංසා කරන්න ගිහිල්ලා වෙහෙසටපත් කරවන්න ගිහිල්ලා ඔහේ පව්පුරව ගන්න එපා කිව්වා. එතකොට මාරයා දැනගත්තා එහෙනම් එකත් එකටම මාව අඳුනගත්තා. මාව අඳුනගත්තා කියලා නොසතුටු වෙලා මාරයා අපේ මුගලන් මහරහතන් වහන්සේගේ මුඛයෙන් එළියට ආවා කියනවා. මුඛයෙන් එළියට පැමිණිලා මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටපු කුටියේ ඉස්සරහා දොරකඩ ළඟ මාරයා නැවතුණා. මුගලන් මහරහතන් වහන්සේ එසේ සිටගෙන සිටින මාරයාව තමන් වහන්සේගේ අසිරිමත් ඥාණයෙන් දියුණු කරපු නුවණින් දැක්කා. උන්වහන්සේට තියෙනවනේ දිව්‍ය නේත්‍ර දිවස සාමාන්‍ය හැකින් දකින්න බැරි දේවල් මුගලන් මහරහතන් වහන්සේට දකින්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේ දැකගත්තා මේ ඉන්නේ මාරයා. ඒ දැකගත්ත වෙලාවේ තමයි අපේ මුගලන් මහරහතන් වහන්සේ මේ මාරයාට කරන තර්ජනය ඇත්තම මේකට තර්ජනය කිව්වට මාරයාට සිහි උපද්දන්න කියපු ධර්මයක්. මුගලන් මහරහතන් වහන්සේ කියනවා ඒ පාපී මාරය ඔහේ ඔතන ඉන්න බවත් මට පේනවා. මට ඔබ පේන්නේ නෑ කියලා හිතන්න එපා. පාපී මාරය දැන් ඔහේ මේ මගේ කුටියේ දොරකඩ ළඟනේ හිටගෙන ඉන්නේ. දැන් ඔහේ අහගන්න ඕන. මං ඉස්සර සිද්ධ වෙච්චි පුවතක් ඔහෙට කියලා දෙන්න යන්නේ. මාරය මමත් හිටියා දුසී කියන මාරයා වෙලා. ඒ මුගලන් මහරහතන් වහන්සේ කාගෙනද කියන්නේ? මුගලන් මහරහතන් වහන්සේගේම අතීත ජීවිතයක මුගලන් මහරහතන් වහන්සේත් හිටියා මාරයා බවට පත් වෙලා මාරත්තානං මාරයා කියන ස්ථානයට පත් වෙලා මාර පදවි දරාගෙන මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝක සත්වයා ලෝක ප්‍රජාව තමන්ගේ වසඟයට අරගෙන මාර තනතුරේ හිටියා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අතීතේ. දැන් මෙතනින් හොඳට තේරෙනවා පින්වතුනි මේ මාරයා කියන්නේ සමහරු කියනවානේ මාරයා කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි මාරයා කියන්නේ කෙලෙස්ය මෙහෙම කතන්දර. මේ දේශනාවෙන් හොඳට තේරෙනවා මාරයා කියලා කියන්නේ පුද්ගලයෙක්. මහා අධිපති බවක් පවත්වන පුද්ගලයෙක්. පරදවන්ට දුෂ්කර තරම් බලයක් ඇති ආනුභාව සහිත පුද්ගලයෙක්. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ලෝකේ බලයන් අතරේ මාරයාගේ බලය තරම් මඩින්ට දුෂ්කර බලයක් සම්බුදු නෙතින් නොදකිමි. යං ඒවම් භික්කවේ අප්පසහන් මහණෙනි මෙච්චර මඩින්ට දුෂ්කර බලයක් තථාගතයන් වහන්සේගේ නේත්‍රයෙන් දකින්නේ කියනවා මාර බලය තරම්. ඒසා බල සම්පන්නයි මාරයා. ඒ බල සම්පන්න වූ මාරයාට මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාරය ඔහේ වගේම මාත් අතීතයේ මාර තනතුරේ හිටියා. මගේ නම දුසී. ඒ කාලේ මට කිව්වේ දුසී. මගේ සහෝදරියක් හිටියා කාලී කියලා. ඒ මාරයාගේ සොහොයුරිය තනතුරේ හිටියා කාලී කියලා තැනැත්තියක්. ඔබ ඇගේ පුතා. දැන් මේ දොරකඩ ඉස්සරහා හිටගෙන ඉන්න මාරයාට කියනවා ඔහේ ඒ කාලේ දුසී මාරයා වෙලා හිටපු මගේ නංගිගේ පුතා. ඒ කිව්වේ ඔහේ ඒ කාලේ මගේ බෑනා. පාපී මාරය ඒ කාලේ මේ ලොව පහළ වී සිටියා කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
ඉතින් මාරය ඒ කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුග්මයක් වැඩ සිටියා. විදුර සංජීව නමින් උන්වහන්සේලා හරි සුන්දරයි. සොඳුරු ගුණ තිබුණා. ඒ සොඳුරු ගුණ ඇති විදුර සංජීව කියන රහතන් වහන්සේලා නිසා ඒ කාලේ මිනිස්සු හරි හරියට බුද්ධ ශාසනයට පැහැදුනා. බුද්ධ ශාසනයට පැහැදිලා මිනිස්සු තෙරුවන් සරණ යන්න පටන් ගත්තා. මිනිස්සු දම්පැන් පූජා කරන්න පටන් ගත්තා. මිනිස්සු පින් කරන්න පටන් ගත්තා. මිනිස්සු යහපතේ හැසිරෙන්න පටන් ගත්තා. මිනිස්සු තමන්ගේ ජීවිතේ නිවන කරා යොමු කරගන්න පටන් ගත්තා. මිනිස්සු එක්කෙනා සංසාර ගමනින් ගැලවෙන තැනට පත් වෙන්න පටන් ගත්තා. එතකොට ඒ කාලේ මේ සත්‍යයව වසඟ කරගෙන හිටපු මේ දුසී කියන මාරයාට මෙහෙම හිතුණා කියනවා. මේ යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂූන්ගේ චුතියවත් උපතවත් මට හොයාගන්න විදිහක් නැහනේ. මේ භික්ෂූන් මහත් වූ කැපවීමකින් දහමේ හැසිරෙනවා. මේ සොඳුරු භික්ෂූන් කාලක්‍රියා කරනකොට පහන නිවුණා වගේ නිවිලා යනවා. ඒක විරහතුන්. නිවෙති රහත් සංඝ නිවෙනා මේ පහන විලසින. රහතන් වහන්සේ පිරිනුවම් පානකොට රහතන් වහන්සේගේ විඥානේ නිවි යනවා. චුතිය උපත හොයාගන්න විදිහක් නැතුව යනවා. එතකොට මාරයාට තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. එතකොට මේ මාරයා කල්පනා කළා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. එක්කෙනා මගේ වසඟෙන් බේරි යනවා. මා කුමක්ද කළ යුත්තේ? මම මේ ගමේ ගෙවල්වල මිනිස්සුන්ට වැහෙන එක තමයි හොඳ. ඕන මාරයා තමන්ගේ බලය ටිකක් තදේට පාවිච්චි කළා. මේ ගම්මානෙම ඉන්න මිනිස්සුන්ට වැහුණා. වැහිලා මේ මිනිස්සුන්ට අදහසක් ඇති කරනවා. මේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ අදහසක් ඇති කරනවා. ඒ මිනිසුනේ මෙහෙවරෙල්ලා. දැන් ඔබලා අර යහපත් ස්වභාවයෙන් යුතු සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිඳා කරපල්ලා, පරිභව කරපල්ලා, බැනපල්ලා, වෙහෙසටපත් කරපල්ලා කියලා මේ හිතෙන් මිනිස්යන්ගේ අභ්‍යන්තරයෙන් මිනිස්යන්ට නැගෙනවා. මේ හිතවිල්ලම ආංගර භික්ෂුන්ට බැනපල්ලා, ආංගර භික්ෂුන් වෙහෙසටපත් කරපල්ලා කියන හිතවිලි නැගෙනවා. ඒ හිතවිලි නැගෙනකොට නැගෙන හිතවිල්ලට මිනිස්සු කැරකිලා යනවා. ඒ කැරකිලා යන්නේ ඇයි පිංගුතුනේ? සිහිය, නුවණ, වීරිය පවත්වන්නේ නැති නිසා. සාමාන්‍ය ප්‍රජාව හිත ඇතුලේ නැගෙන හිතවිල්ලට අනුව කරකැවිලා යනවා. ඒ කරකැවිලා යන්නේ ඒ අය සිහිය පාවිච්චි නොකිරීම නිසා. ඒ අය නුවණ පාවිච්චි නොකිරීම නිසා. ඒ අය වීරිය පාවිච්චි නොකිරීම නිසා. ඒකට වග කියන්න ඕන මාරයා නෙමෙයි. මාරයා අභ්‍යන්තර හිතවිල්ල ඇති කරා තමයි. හැබැයි ඇති කරපු හිතවිල්ල සිහියෙන් අඳුන ගත්තා නම්, නුවණින් කල්පනා කරා නම් මේක කුසල්ද අකුසල්ද කියලා, අකුසලයේ බව අඳුනාගෙන වීරියකින් බැහැර කරා නම් ඒක නතර පුළුවන් තමන්ව පාලනය කරන්න. ඇත්තටම සම්බුද්ධ ශාසනයට පැමිණිලා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒක නේද කරන්නේ? කුසල් අකුසල් අඳුන ගන්නවා. අකුසල් දුරු කරන්නට වීරිය වඩනවා. කුසල් දියුණු කරන්නට වීරිය වඩනවා. ජීවිතේ පිරිසුදු අපිරිසුදු බව අඳුන ගන්නවා. අපිරිසුදු බවවල් නැති කර ගන්නට වීරිය කරනවා. ජීවිතේ පිරිසුදු කර ගන්න වීරිය කරනවා. මේකනේ ශ්‍රාවකයා සිද්ධ කරන දේ. එතකොට මේ දුසී මාරයා මේ කරපු කටයුත්තත් එක්ක සිහිය නුවණ වීරිය නැති මිනිස්සු ඇඹරිලා ගියා. දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ පිණිස හෝ වෙනත් කටයුත්තක් පිණිස හෝ පාරට බහිනකොටම සිවුරක් පේන්න නැහැ. සිවුරක් දැක්ක ගමන් මිනිස්සු මාරා වේසෙන් බයින්න පටන් ගන්නවා. මාරයා වැහිලා මිනිස්සු අර ගුණවන්ත සංඝයාටම බයින්න පටන් ගන්නවා. දොස් කියන්න පටන් ගන්නවා. නැති කාරණා කිය මේ භික්ෂුන් වහන්සේලාව වෙහෙසටපත් කරවන්න පටන් ගත්තා. එතකොට පින්වතුනි මේ මුගලන් මහරහතන් වහන්සේ මේ දේශනාවේ කියන කාරණාව නිසානේ අපිට තේරෙන්නේ මාරයා මෙහෙම වැඩක් කරනවා කියලා.
එතකොට මේ කාලේ වෙනකොටත් මාරයා මොන සෙල්ලම් දානවද? සිහිය නුවණ වීරිය නැතිකොට අහු වෙලා යනවා. අපිට රැකවරණය පිණිස බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය වදාළේ. සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පියවුරුමේ විදිහට. මහණෙනි මාරයාට නොපෙනෙන තැන, මාරයාගෙන් ආරක්ෂා විය හැකි තැන ඔබට පියවුරුමින් ලැබෙන සතර සතිපට්ඨානයයි. එතෙන්ට ගියාම ඔබ රැකෙනවා. ඒ සතිපට්ඨානය තුල සිහිය තිබේ, නුවණ තිබේ, වීරිය තිබේ. ඒ කෙනා රැකෙනවා. රැකෙන්න බැරි හැමෝම මාර වසඟයටම යනවා. දැන් කැළඹුණු හිතින් මිනිස්සු බයින්න පටන් ගත්තා. මිනිස්සු බැනලා තියෙනවා මෙහිම. මොවුන් හිස මුඩු කරගත්ත ලාමක ශ්‍රමණයෝ, මේකුම් පව්කාරයෝ, කාලකන්නියෝ, දෙවියන්ගේ යටිපතුලෙන් ඉපදිච්චි එවුන්. මහ ලොකුවට අපි භාවනා කරනවා කිය ඇඟ පාත් කරගෙන, මූණ යටට පාත් කරගෙන කම්මැලියෝ වෙලා හිත ඉන්නවා. බලන්න මේ මිනිස්සු කටවල වලින් කියලා තියෙන ඒවා මාරාවේසින් කියවන්නේ. තමන් කියන්නේ මොකක්ද කියලා සිහියෙන්කින්, නුවණකින්, වීරියකින් කල්පනා කරන්නේ. ඔහේ කියලා දාලා කල්පනා කර ඉන්නවා. හිතෙන් පැටලි ඉන්නවා. ගහක අත්තක ඉන්න බකමූණෙක් මීයෙක්ව අල්ල ගන්න කල්පනා කරනවා වගේ හැමතිස්සෙම හිත ඉන්නවා. හිතෙන් පැටලි ඉන්නවා. මේකුන් හිස මුඩු කරපු එවුන්, පහත් මිනිස්සු, පව්කාරයෝ, කාලකන්නි, දෙවියන්ගේ යටිපතුලින් ඉපදිච්චෝ. මෙහෙම බැනලා. ඉතින් මෙහෙම දොස් කියනකොට ඔන්න කාලය ගත වුණා. ඉතින් මේ දෝෂාරෝපණ අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කලින් කලට පැමිණිලි කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා. පිණ්ඩපාතේ පිණිස පාරට බැස්සත්, වෙන කටයුත්තක් පිණිස පාරට බැස්සත් දැන් අපිව පේන්න බෑ. මිනිස්සු බයිනවා. මිනිස්සු දොස් කියනවා. මේ බැනීම, දොස් කීම පිංගුතුනේ සුළු කාලයක් නෙමෙයි. කාලයක් තිබිලා තියෙනවා. ඒකට හේතුව මේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා පවිටු මාරය ඒ දවස්වල මරණයට පත්වෙන මිනිස්සු බොහෝ දෙනෙක් මරණයට පත් වුණාට පස්සේ නිරේ තමයි ඉපදුනේ. ඒ මිනිස්සු ඔක්කොම කොහෙද ගියේ? නිරේ ගියා. ගුණවත් භික්ෂූන්ට, සිල්වත් භික්ෂූන්ට නිନ୍ଦා අපහාස පරිභව කරලා මිනිස්සු නිරේ ගියා. ඒක මාරයානේ කළේ. ඇයි මිනිස්සු නිරේ ගියේ? කෙනෙකුට හිතෙන්න පුළුවන්. මාරයා විසින් කලබුවපු එකට වග කියන්න ඕනේ මාරයා නොවේද? ඇයි මිනිස්සු නිරේ ගියේ? කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. කලබුවන එක මාරයාට අයිති. කැළඹිලා යන එක Tamanට අයිති. බාහිරින් මිනිසෙකුට පුළුවන් කලබවන්න. කලබවන්ට වෑයම් කරන එක ඒ පුද්ගලයාට අයිති. කැළඹිලා යනවාද කියන එක Tamanටයි අයිති. ඒකට හේතුව තමන් ගාව තමයි සිහිය තියෙන්නේ. සිහිය පාලනය කර ගැනීමේ හැකියාව තමාට තිබේ. නුවණ හැසිරවීමේ හැකියාව තමාට තිබේ. වීරිය පාවිච්චි කිරීමේ හැකියාව තමාට තිබේ. තමන් තමයි ඒකෙන් රැකෙන්න ඕන. ඔබට මතක ඇති අපේ ආනන්ද මහතෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර ධර්ම අත්හැරපු වෙලාවේ ආනන්ද මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි සුගතයන් වහන්සේ කල්පයක් වැඩ හිඳිනාසේක්වා. සුගතයන් වහන්සේ දැම්ම මේ පිරිනුවම් පාන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය ඔබටමයි මේ වැරද්ද උනේ. ඔබමයි වරද්ද ගත්තේ. මං අවස්ථා ගණනාවකදී සිහිපත් කරද්දිත් ඔබට බැරි වුණා තථාගතයන් වහන්සේට ඔය ආරාධනාව කරන්න. ඇත්තේ මේ වෙලාවේ මාරයා අපේ
ආනන්ද මහතෙරුන් වහන්සේගේ හිත වසඟ කරගත්තා පුළුවන් උප්පරිම ශක්තිය දාලා. ආනන්ද මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ සිහිනුවන ඇති අය අතර අග්‍ර. උන්වහන්සේගේ හිත වැහුවනේ. එතකොට තේරුම් ගන්නට ඒ බලය කොච්චර මේ මහා ආනුභාව ඇති එකක්ද කියලා. ඒක කොච්චර බලයක්ද? හැබැයි ඒ බලයට තමන්ව වසඟ කරගන්න දෙනවාද නැද්ද කියන එක තමන් ගාව තියෙන එකක්. ඒකට ඇඹරිලා ගියපු අය සිත කය වචනේ වරදවා පාවිච්චි කරපු නිසා මෙරි දුගතියේම ගියා. එනිසා හරි කල්පනාවෙන් පින්වතුනි අපි මේ කට පාවිච්චි කරන්න ඕන. හරි කල්පනාවෙන් කය පාවිච්චි කරන්න ඕන. හරි කල්පනාවෙන් හිත පාවිච්චි කරන්න ඕන. මොකද මේකට වග කියන්න ඕනේ අපි. කටින් පිට වෙන වචනේට අපි වග කියන්න ඕන. කයින් කරන ක්‍රියාවට අපි වග කියන්න ඕන. හිතින් හිතන හිතවිල්ලට අපි වග කියන්න ඕන. ඒ නිසා හොඳ අවධානයකින්මයි සිත කය වචනේ හැසිරවිය යුත්තේ. ඉතින් එහෙම මිනිස්සු දොස් කියා කොටසක් දුගතියේ ගියා. දොස් රැල්ල තියෙන කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගේ හිත වෙනස් වෙන්න කලින් භික්ෂූන්ට අවවාද කළා. දැන් භික්ෂූන් වහන්සේලාට නිතර නිନ୍ଦා අපහාස කරනවා. නිନ୍ଦා අපහාසම අහන්න ලැබෙනවා. භික්ෂූන්ගේ හිත විසිරෙනවනේ. හිත විසිරලා නොමග යන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන්ට මේ කාරණේ තෝරලා දුන්නා. මහණෙනි දැන් ඔය මේ ග්‍රහපතිවරුන්ට ඔය මිනිස්සුන්ට මායя ආවේශ වෙලා ඉන්නේ. ඒ මායя ආවේශ වෙච්ච හින්දා තමයි ඔය ඇවිස්සිල්ල මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නිന്ദා අපහාස රැල්ලගෙන මහණෙනි ඔබ කලබල වෙන්න එපා. මොකද මායя අදහස් කරන්නේ මේ විදිහට මිනිස්සු ඇවිස්සෙනකොට මට රින්ගන්න පුළුවන් සිදුරක් හැදෙයි. මේ භික්ෂූන්ගේ ජීවිත ඇතුළට භික්ෂූන්ගේ හිත ඇතුළට රින්ගන්න පුළුවන් සිදුරක් මට හැදෙයි කියන අදහසින් තමයි යෝග කරන්නේ. ඒ නිසා මහණෙනි ඔබ දැන් මෙහෙම කරන්න. දැන් ඔබ මෛත්‍රී සහගත හිතුවිලිම පතුරවාගෙන වාසය කරන්න. මෛත්‍රියම හිතන්න. අනේ මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා, මිනිස්සුන්ට නපුරක් වෙන්න එපා. ආන් එහෙම මෙත්සිතම පතුරවන්න. මොයි කොච්චර දොස් කිව්වත් මහණෙනි ඔබ මෛත්‍රියෙන් ඉන්න. ඔබ මෛත්‍රිය වරද්ද ගන්න එපා. මෛත්‍රී සහගත සිතින්ම ඉන්න. මෛත්‍රිය කියන රැකවරණයෙන් රැකෙන්න කිව්වා. ඊළඟට මහණෙනි ඔබ මිනිස්සු කොච්චර දොස් කිව්වත් කරුණාසිත සෙලවෙන්නේ නැතුව කරුණාසිත පතුරවන්න කිව්වා. මේ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා. මහණෙනි ඔබ මුදිතා සිතම පතුරවන්න මේ මිනිස්සුන්ට. අනේ මේ සත්වයෝ ලැබූ යම් සම්පතක් ඇද්ද ඒ සැප සම්පත්තියෙන් පිරිහෙන්න එපා. මිනිස්සුන්ට අහිතක් වෙන්න එපා. මහණෙනි ඔබ උපේක්ෂාවම පතුරවන්න. උපේක්ෂා සහගත සිතින් ඉන්න මේ මෙහිම බ්‍රහ්ම විහාරය තුව වාසය කරන්න කිව්වා. මේ මිනිස්සුත් එක්ක එකතු වෙන්න යන්න එපා. එකතු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ මිනිස්සු ද්වේෂයත් එක්ක එනකොට මෙහෙන් ද්වේෂේම අරගෙන යනවා නම් උඹලා කොහොමද එහෙම කියන්නේ කියලා පටලැවෙන්න යනවා නම් ආන්න එකතු වුණා. එකතු නොවී ඉන්න කිව්වා. එතකොට පාපී මාරයාගේ උපාය අසාර්ථක වුණා. මේක සිද්ධ වුණේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් දුසී මාරයාට දුක හිතෙනවා. දැන් හරි වැඩේ. භික්ෂූන් ඔක්කොම තමන්ගේ උපායෙන් බේරෙන්න ක්‍රමයක් හදාගත්තා. බුදුරජාණන් වහන්සේ විසින් මේ භික්ෂූන්ට සිහිය නුවණ වීරියේ පැද්දුවා නොවේ. බලන්න භාග්‍යතුන් වහන්සේ එතනත් කළේ පින්වතුනි අවවාදී. මහණෙනි මේ වෙලාවේ ඔබ මෛත්‍රී සහගත වෙන්න, කරුණා සහගත වෙන්න,
මුදිසා සහගත වෙන්න, උපේක්ෂා සහගත වෙන්න ඇවිස්සෙන්න එපා. අවවාදයක්. ඒ අවවාද කරන වැරෙන්න බුදුරජාණන් වහන්සේට බෑ භික්ෂූන් තුල ඒ ටික උපද්දන්න. ඒ අවවාදේ ගත්ත භික්ෂූන් කල්පනා කරනවා ඇත්ත. අපි කේන්ති ගත්තා කියලා ඇති පළක් නැහැ. අපි එහෙනම් හසුරුව ගන්න ඕන අපේ ජීවිතේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩෙන විදිහට. එතකොට මේ භික්ෂුන් වහන්සේලා සිත කය වචනේ කියන තුනම හසුරුව ගත්තා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා හැදෙන විදිහට. ඒකටත් උපකාර කරන්නේ මොකද්ද? සිහිය, නුවණ, වීරිය. ඒ තුنين ක්‍රියාව යහපත් කරගත්ත බලන්න පිංගුතුනේ එකම කාල වකවානුවක කොටසක් අනතුරු කරගන්නවා, කොටසක් යහපත කරගන්නවා. මාරයාට තේරුණා දැන් වැඩේ වැරදුනා. මාරයා කල්පනා කළා දෙමුත් බැරි වුණානේ මට මේ භික්ෂූන් වගේ වසඟයට ගන්නට. දැන් මම මොකද්ද කරන්නේ? මාරයා කල්පනා කළා එහෙනම් මම මේ මිනිස්සුන්ගේ හිත් වෙන පැත්තකට හරවන්න ඕන. දැන් මාරයා මිනිස්සුන්ගේ හිත්වලට අදහසක් දානවා මෙහෙම. ඒ මෙහෙවරෙල්ලා. ඔය යහපත් ස්වභාවයෙන් යුතු සීලවන්ත භික්ෂුන්ට හොඳට සලකපල්ලා. ගෞරව කරපල්ලා. බුහුමන් දක්වාපල්ලා. පූජා පවත්වපල්ලා. උඹලා විසින් සලකනකොට ගෞරව දක්වනකොට භික්ෂූන් එව්වාට ඇඹරිලා යාවි. අපි නොවෑ පින්වන්තයෝ අපට නොවෑ ලැබෙන්නේ. ඒ ලාභ සත්කාර ආදියට භික්ෂූන් ඇඹරිලා යාවි. භික්ෂූන් එසේ ඇඹරී යනකොට මට සිදුරක් හම්බ වේවි මේ භික්ෂූන්ගේ ජීවිතයට රිංගන්න. එහෙම කල්පනා කළා. එහෙම කල්පනා කළා මාරයා මේක ක්‍රියාත්මක කළා. දැන් ක්‍රියාත්මක කරාට පස්සේ ගමේ හිටපු මිනිස්සු හාත්පසින් වෙනස් වුණා කියනවා. ඉස්සර බැනපු කියපු මිනිස්සු මේන්න දැන් දුරදීම මේ සිවුරක් දකින්නකොටම දුරදීම පෙරලිලා වඳිනවා. මහ හඬින් සාදු 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 කියනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේලා දැක්කත් ඇති කියනවා. දැන් මිනිසුන්ගේ ස්වභාවය හාත්පසින් වෙනස් වෙලා. හාත්පසින් වෙනස් වෙලා මේ භික්ෂූන් වහන්සේලාගේ පායුග පෙරලි පෙරලි වඳින්න පටන් ගත්තා. දැන් මේ කරන්නේ මාරාවේසින්. මාරයා හිත ඇතුළට හිතවිල්ල දැම්මා. දැමූ හිතවිල්ලට අනුව මිනිස්සු දැන් ක්‍රියා කරනවා. හැබැයි ඒ ක්‍රියා කරනකොට මිනිස්සු වඳින්ට පුදන්ට හැම දෙයකම සිත කය වචනේ මෙහෙවන්න ඕන. ඒ මෙහෙවද්දී ඒකේ කර්මයේ සකස් වෙන්නේ කාටද? Tamanටයි. ඒ කාලේ මැරෙන මිනිස්සු මරණින් මත්තේ සුගතියම ගියා කියනවා. මාරා වේසින් හරි සිත කය වචනේ යහපත් විදිහට හැසිරෙව්වා. සුගතියේ ගියා. ඒ අය ඔක්කොම සුගතියේ ගියා. ඒ කියන්නේ මේකෙන් තේරෙනවා කාලාන්තරයක් මාරයා මේ උපායත් ඒ විදිහටම කරලා තියෙනවා. ඉතින් එහෙම කාලය ගත වෙනකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඔය කාරණෙත් මතක් කළා. ස්වාමීනි හරි පුදුම සහගතයි. දැන් මේ බැන හිටපු මිනිස්සු සම්පූර්ණයෙන් වෙනස් වෙලානේ. බැන හිටපු මිනිස්සු දැන් පෙරලි වඳිනවානේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබ මේ ගැන මෙහෙමයි තේරුම් ගත යුත්තේ. ඔය මිනිස්සුන්ට මාරයා වැහිලා. මාරා වේසේනුයි මිනිස්සු සලකන්නේ. මාරයාට හිතක් උපන්නා. මෙහෙම සලකනකොට සම්මාන කරනකොට භික්ෂූන් මේකට ඇඹරිලා යයි. එසේ ඇඹරී යන භික්ෂූන්ට ධර්ම මාර්ගය අමතක වෙයි. සිහිය නුවණ වීරිය සිඳී යයි. එතකොට මට රින්ගන්ට සිදුරක් ලැබේ. එහෙම සිදුරක් හොයාගෙන කියනවා ඕක කළේ. මාරයා මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාගේ සිදුර හොයන්නේ හරියට මේ ගොදුරක් මේ ඉබ්බෙක්ව ගොදුරු කරගන්න ඉන්න නරියෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපමාවක්. මහණෙනි එක නරියෙක් ගොදුරු හොයාගෙන
ගංගාවක් මේ වැලි තීරයේ ඇවිදගෙන යනවා. ඔය වෙලාවෙම ඉබ්බෙකුත් කණ්ඩ මොනවාරි හොයාගෙන ඒ වැලි තීරයේ දිගේ ඉස්සරහට එමින් හිටියා. ඉබ්බා දැක්කා නරියාව. නරියා දැක්කා ඉබ්බව. දැක්ක ගමන් ඉබ්බා කල්පනා කළා දැන් මේ නරියා මාව ගොදුරු කරගනි. ඊට පෙර මං ආරක්ෂා වෙන්න ඕන. ඉබ්බගේ ආරක්ෂක ක්‍රමය මොකද්ද? තමන්ගේ අංගපසංග ටික ඔක්කොම දාගත්තා කපොල්ල අස්සට. එතකොට නරියා එතෙන්ට ආවා. නරියා දැක්කා ඉබ්බා තමන්ව ආරක්ෂා කරගත්තා. නරියා කල්පනා කළා හරි. උඹ අඬු බඩු ටික දාගනින්කෝ ඇතුළට. හැබැයි යම් මොහොතක නුඹ එක අණ්ඩක් හෝ යලි එළියට දාන්න එපැයි. නුඹ යම් මොහොතක නුඹේ අණ්ඩක් එළියට දානවාද එතකම් මං හෙල්ලෙන්නේ. එහෙම හිතුවා නරියා. එහෙම හිතාගෙන නරියා එතන වැතිරිලා ඉබ්බා දැන් අණ්ඩක් එළියට දායි. දැන් අණ්ඩක් එළියට දායි කියලා බලාගෙන හිටියා. ඉබ්බත් අතහැරියේ නෑ. තමන්ගේ අඟපසඟ කොටසක්වත් එළියට දාන්නේ නැතුව ඉබ්බා ඇතුළටම වෙලා ආරක්ෂා වෙලා හිටියා. ඇතුළටම වෙලා රැකිලා හැඟවිලා ඉබ්බා හිටියා. ඒ හැඟවි ඉන්නකොට මේ නරියා බලාන ඉඳලා නරියාට එපා වුණා. නරියාට එපා වුණා. නරියා කල්පනා කළා මේක පුදුම ඉබ්බෙක් නොවේ. මම මෙච්චර වෙලා බලාගෙන ඉඳලත් මේක අණ්ඩක් එළියට දැම්මේ නෑ. අවසානයේ නරියා ඒ ඉබ්බ සම්බන්ධයෙන් අපේක්ෂා රහිත වෙලා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබත් ඉබ්බා වගේ වෙන්න. කුම්මෝව අංගානි සකේ කපාලේ. තමන්ගේ කටුව අස්සේ අඬු බඬු ටික සංගවාගෙන සිටින ඉබ්බෙක් වගේ. ඔබත් තමාව ආරක්ෂා කරගෙන ඉන්න. ඇස මුල් කරගෙනවත් අකුසලයක් උපදින්න දෙන්න එපා. කන මුල් කරගෙනවත් අකුසලයක් උපදින්න දෙන්න එපා. නාසයේ දිවකය මනස මුල් කරගෙන අකුසල් උපදින්න දෙන්න එපා. ඒ අකුසල් වලට අනුව මහණෙනි සිත කය වචනය මෙහෙවන්න එපා. එහෙම මෙහෙවන්නේ නැතුව ඔබ ඉන්නකොට ඔබ රැකෙනවා. හරියට කටුව අස්තුලේ ආරක්ෂා වෙන ඉබ්බෙක් වගේ. දුෂ්කරයි මේ කටයුත්ත. ගොඩාක් දුෂ්කරයි. ඒ ගොඩාක් දුෂ්කර හින්දා තමයි පින්වතුනි අපි සංගරුවන සරණ යන්නේ. මේ ගොඩාක් දුෂ්කර දේ උත්තමයෝ කළානේ. අපිට කොච්චර අමාරුයිද අපිව රැකගෙන මොහොතක් ඉන්න. ඒ උත්තමයෝ මේ ජීවිතේ රැකගත්තානේ. ආන්ගේ නිසා තමයි අපි උතුම් සංගරුවන සරණ යන්නේ. ඒ උත්තමයෝ වීරියවන්තයි මහා වීරියකින් මේ දේ කළා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට එතනදීත් රැකවරණේ දුන්නා. දැන් සත්කාර සම්මානය කරනකොට ඒකට අහු වෙන්න දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි දැන් ඔබ තමන්ගේ කය ගැනත් අසුභ විදිහට බලා ඉන්න. මොකද මිනිස්සු කයට සත්කාර සම්මාන කරනවා පේනවා. අනේ ඔබ වහන්සේලාගේ තියෙන පින්පාට දැක්කත් ඇති අපිට එහෙම කියනවා. එහෙම කියද්දි භික්ෂුන්ට තමන්ගේ රූපය ගැන ආඩම්බරේ හට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කය ගැන අසුභේ වඩන්ට. අසුභේ වඩලා රැකෙන්න. ඊළඟට මහණෙනි ආහාරය ගැන පිළිකුල් විදිහට අඳුන ගන්නට. ආහාරයේ පටික්කුල සංඥාව වඩන්ට. මොකද මිනිස්සු පිණි බොජුන් පූජා කරනකොට ප්‍රණීතයට හදලා පූජා කරනකොට ආහාරයට බැඳුනොත් එතනත් සිදුරක්. එනිසා ආහාර සම්බන්ධයෙන් ආහාරයේ පටික්කුල සංඥාව ප්‍රතිවේක්ෂා කරලම වළඳන්න කිව්වා. මම මේ ආහාරය වළඳන්නේ ජවයේ පිණිස නොවේයි, මත්වීමට නොවේයි, ඇඟ සරසන්ට නොවේයි. මේ ආහාරය ගැනීමෙන් මගේ කුසගිනි වේදනා දුරු වෙලා මට සැනසෙල්ලේ ධම්මග දියුණු කරගන්න ලැබෙනවා. ඒ උදෙසායි මේ ආහාරය.
හරියට කාන්තාර ගමනක අතරමං වෙච්චි දෙමව්පියෝ තමන්ගේ දරු පැටියාගේ මාංශය අනුභව කරනවා වගේ පුත්ත මාංශ උපමාව සිහි කරගෙන රැකෙන්න ඕන. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා මේක හිතට ගත්තා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි සියලු ලෝකයේ ගැනම නොයැලෙන විදිහට දකින්න. සියලු ලෝකයේ පිළිමෙද නොයැලෙන විදිහට දකින්න. ඒ සියලු ලෝකයේ කියලා කිව්වේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස කියන ලෝකය. ඒ ලෝකයේ සම්බන්ධයෙන් නොයැලීමෙන් සිටින්ට මේ ඇහැ අනිත්‍යයි, ඇහැට පේන රූපත් අනිත්‍යයි. මේ කන අනිත්‍යයි, ඇහෙන ශබ්දත් අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි, දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි. මේ රස අනිත්‍යයි, මේ දිව අනිත්‍යයි, දිවට දැනෙන රසත් අනිත්‍යයි. මේ කය අනිත්‍යයි, කයට යම් පහසක් දැනේ දෙයත් අනිත්‍යයි. හිතත් අනිත්‍යයි, හිතට එන හිතුවිලිත් අනිත්‍යයි කියලා මේ ලෝකය ගැන නොයැලෙන විදිහට හිතන්න ඕන. මොකද ලෝකය ගැන ඇලෙන විදිහට හිතපු ගමන් අහු වුණා මාරයට. භාග්‍යතුන් වහන්සේ එක කාලෙක භික්ෂූන්ට දහම් දෙසනවා. භික්ෂූන්ට දහම් දෙසද්දී භික්ෂූන්ගේ හිත පහන් වුණා. ධර්මාවබෝධයට හිත සුදුසු වුණා. ওই වෙලාවේ වසවර්ති මාරයා මේ ස්වභාවය දැකලා කලබල වුණා. කලබල වෙලා භික්ෂූන්ගේ හිත පිට යන විදිහේ වැඩක් කරන්න ඕන කියලා බුදුරජාන් වහන්සේගේ ඉස්සරහට ආවා. කකුල් වල මඩ තවරාගෙන කෙවිතක් අතින් අරගත්ත ගොවියෙක්ගේ වෙසින්. භික්ෂූන් වහන්සේලා යම් තැනක ඉඳගෙන බණ අහනවාද, බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩහිඳ දහම් දෙසනවාද, ඒ අතරට පැමිණිලා හිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ශ්‍රමණය මගේ හරක් ටික එහෙම පෙපෙත්ති ගියාද? එහෙම ඇහුවා. අහපු ගමන් මොකද වෙන්නේ? භික්ෂුන්ගේ අවධානය කැඩෙනවා. දැන් ඔබ හිතන්න මේ ධර්ම දේශනාව මම මේ විදිහට සිද්ධ කරනකොට ඔබ රූපවාහිනියෙන් ධර්ම දේශනාව නරඹනවා. රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි හරහට හිටගෙන වෙන කතාවක් කියනවා. කිව්ව ගමන් ඔබට දේශනාවට තියෙන හිත පිට යන්නේ නැද්ද? හිත පිට ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගේ හිත පිට යෑම වළකින්ට මාරයාට කෙලින්ම කතා කළා. "ඒයි මාරය. ඔහේගේ හරක් ඔහෙම හොයා ගන්නවා." එතකොට වසවර්ති මාරයා භාග්‍යතුන් වහන්සේ මාව අඳුනගත්තා නොවේ කියලා බුදුරජාණන් වහන්සේට ඍජුවම කතා කළා. ශ්‍රමණය ඔය ඇහැ මගේ. භාග්‍යතුන් වහන්සේ වදාලා හරි මාරය. ඇහැ නුඹේ. ශ්‍රමණේ කනත් මගේ. හරි කනත් නුඹේ. නාසයත් මගේ. හරි මාරේ නාසයත් උඹේ. ඔය දිවත් මගේ. ශ්‍රමණය දිවත් මේ හරි මාරය දිවත් උඹේ. ශ්‍රමණය ඔය කයත් මගේ. ඔය මනසත් මගේ. හරි මාරය ඔක්කොම උඹේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රමණය යමෙක් ඔය ආයතන මම මගේ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නවා නම් උන්දලත් මගේ. හරි මාරය ඒ පිරිසත් උඹේ. භාග්‍යතුන් වහන්සේ අහනවා මාරය යම් කිසි කෙනෙක් ඔය ඇස කන නාසය දිවකය මනස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා නුවණින් දැකලා නිදහස් වුණොත් ඒ අය ශ්‍රමණය ඒ අය නම් මගෙන් නිදහස්. ආන නිදහස් වෙන විදිහ ලෝකයේ ගැන නොඇලීම. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සියලු සංස්කාර ගැනම අනිත්‍ය වශයෙන් දකින්න. සංස්කාර කියලා කියන්නේ පින්වතුනි හටගත්ත හැමදේ. හටගත්ත දේවල් වෙනස් වෙනවා කියන එක හොඳට ලෝකයේ දිහා බලපුවම අපිට පේනවා. අපි මේ ජීවත් වෙච්ච කෙටි කාලය ඇතුලේ වුණත් කොච්චර ලෝකෙ වෙනස් වුණාද? කොච්චර වෙනස් වීම වලට ලෝකය භාජනය වුණාද? ඒ වෙනස් වීම මැද පුරුකක් වෙලා වෙනස් වීම මැද වෙනස් වෙන ලෝකේ පහර කෑමට ගුටි කෑමට ලක් වෙලා අපි ජීවත් වෙනවා. ඒ නිසා හැමදේම අනිත්‍යයි කියලා දකින්න කිව්වා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා ඒ අවවාදෙ පිළිහිටියා. පිළිහිටලා මාරයාට වසඟ කරගන්න බැරි වෙන විදිහට තමන්ගේ ජීවිතේ යලි හැඩගස්සව ගත්තා. එතනිමුත් බේරුණා.
ඔහොම බේරෙනකොට මාරයා කල්පනා කරලා තියෙනවා දැන් හරි වැඩේ මේ භික්ෂූන්ව මට අල්ලන්න විදිහක් ඇත්තේම නැහැ. මම මොකද්ද කරන්නේ කියලා හිතිද්දී කකුසඳ බුදුරජාණන් වහන්සේ විදුර කියන ශ්‍රාවක රත්නයත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිද්දි පිංගුතුනේ කිපිලා හිටපු මාරයා ළමයෙකුට වැහුණා. ඒ ළමයාට වැහිලා පාරේ තිබුණු ගලක් අරගෙන අර විදුර කියන උතුම් මහරහතන් වහන්සේගේ හිසට මේ ගලින් ගැහුවා. විදුර කියන මහරහතන් වහන්සේගේ හිස තුවාල වුණා. ලේ ගලන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කොහොම බලාගෙන හිටපු ශාස්ත්‍රුන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ දැක්කනේ මාරයා සත්කාර සම්මාන වලිමුත් වසඟ කරගන්න බැලුවා. අසත්කාර අසම්මාන වලිමුත් වසඟ කරගන්න බැලුවා. නිന്ദා අපහාස වලිමුත් දෙකෙන්ම බැරි වෙච්ච තැන අවසානයේ මේ භික්ෂුවකට ගලකින් පහරකුක් ගැසුවා. මාරයා පමණ ඉක්මවා ගියා. බුදුරජාණන් වහන්සේ මුළු ශරීරේම හරවලා දුසී මාරයා දිහා බැලුවා. මේ මාරයාට තමන්ගේ තරම අමතක වුණානේ කියලා. එහෙම භාග්‍යතුන් වහන්සේ බලනකොට ඒ මහා කාරුණිකයන් වහන්සේ යම් අයුරකින් ශරීරය හරවලා මුළු මනින්ම මාරයා දෙස බැලුවාද ඒ සැනින් මාරයාට මාරස්ථානයේ ඉදීම පිණිස සකස් වෙච්ච යම් කර්මයක් තිබුණාද ඒ බලපවත්වපු කර්මේ සම්පූර්ණයෙන් නැතුව ගියා. මාරයා මාරස්ථානයෙන් චුත වෙලා නිරේ උපන්නා. මම ඒකයි පින්වතුනි කිව්වේ මේ කර්මය කියලා කියන්නේ හැම දිනාට බලපවත්වන එකක්. සිත කය වචනේ හසුරුවන විදිහ හැම දිනාට බලපවත්වනවා. ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන අපි අපේ ජීවිතේ හැඩගස්වා ගන්න මහන්සි ගන්න ඕන. මොකද ලෝකේම වසඟ කරගෙන හිටපු වසවර්ති මාරයාට එදා වැරදුනා. වැරදිච්චි මාරයා බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් වෙහෙස කරලා නිന്ദා අපහාස පරිභව කරලා විදුර කියන මහතෙරුන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ ශරීරයට තුවාල සිද්ධ කරලා එතනින් චුත වෙච්චි තැනින් නිරේ උපන්නා. පවිටු මාරය මුගලන් මහරහතන් වහන්සේ කියනවා පවිටු මාරය ඒ මහා නිරයට නම් 3ක් තියෙනවා. ආයතන 6ටම ලැබෙන්නේ දුකක්ම නිසා ඒ නිරයට චපස්සායතනික නිරය කියලාත් කියනවා. යකඩ හුල් වලින් පපුවට කොටන නිසා ඒ නිරයට සංකුස මාහත නිරය කියලාත් කියනවා. තමන්ගේම වේදනා උපද්දව ගන්න නිසා ඒ නිරයට පච්චත්ත වේදනීය නිරය කියලාත් කියනවා. නිරය හරිම බිහිසුණුයි. ඒ බිහිසුණු නිරේ උපන්න මේ මාරයාට දුසී කියන මාරයාට නිරේ උපන්නට පස්සේ නිරපාලකයෝ මෙහෙම කිව්වා කියනවා. ඇවිල්ලා චන්දවසක ඔහේගේ පපුවට වදින හුල් පාරවල් එකකට එකක් හැප්පෙන්න ගත්තොත් ආන් එදාට මතක් කරගන්න කිව්වා. මන් නිරේ ඉපදිලා දැන් අවුරුදු 1000ක් දුක් විඳා කියලා. එහෙම විඳවිල්ලක් විඳවලා තියෙනවා. ඉතින් මාරය මම බොහෝ අවුරුදු ගණන් අවුරුදු 100 ගණන් අවුරුදු 1000 ගණන් ඒ මහා නිරේ දුක් විඳා. ඒ මහා නිරේම උස්සද කියන කොටසේ තවත් දසදහසක් අවුරුදු මං දුක් විඳා. ඒ නිසා මාරයා කියලා ගුණේ නෑ. මං කරගත්තු දේවල් වලට අනුව මට විඳවන්න සිද්ධ වුණා. ඉතින් ওই විදිහට අපේ මුගලන් මහරහතන් වහන්සේ බෙහෙස කළා වන මිගදායේදී මාරයාට තර්ජනය කළා. තව බොහෝ කරුණු කාරණා වලින් තර්ජනය කළා. ඒ දේ ඉගෙන ගන්නට නම් පින්වතුන්ලා කියව ගන්න මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ අවසාන සූත්‍ර දේශනාව මාර තජ්ජනීය සූත්‍රය. අද කියා දීපු ධර්ම කාරණා වලින් පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න කර්මයේ තියෙන ස්වභාවය. අපි යම් දෙයක් චේතනා පහල කරලා කියනවාද කරනවාද හිතනවාද ඒ දේවල් වලට අපිට වග කියන්න සිද්ධ වෙනවා. යාදිසං වපති බීජං වපුරන්නේ යම් විදිහකටද තාදිසං හරතේ පලං වපුරපු හැටියට පලහට ගන්නවා. කල්යාණකාරී කල්යාණං හොඳ කරන කෙනාට හොඳම ලැබෙනවා. පාපකාරීච පාපකං
පවිටු දේ කරන කෙනාට පවිටු දේ ලැබෙනවා. ඒ නිසා අපිට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ මුණ ගැහිච්චි ඊටාම දුර්ලභ දේ තමයි බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය තුල පිහිටා අපේ ජීවිතයට රැකවරණ පිණිස හේතු වෙන, අපේ ජීවිතයට සැපේ පිණිස හේතු වෙන උදාර වූ පුණ්‍ය කර්මයන්, කුසල කර්මයන් සිතකය වචනයෙන් රැස් කර ගන්නට අප හැම දිනාට අවකාශ ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපීන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටින පින්වත් ඥාන විමල ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්නටත් ඒ පින්වතුන් වහන්සේට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට මේ ගෞතම බුදු සසුන තුළම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ සිදු කරන සිංගප්පූරුවේ පදිංචි පින්වත් ශිරන්ත මහත්මයාගේ සහ නිසංසලා මහත්මියගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව පරලොව වශයෙන් සැපයටපත් වෙත්වා. අනන්ත සසර පටන් මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ සිද්ධ කරන්නේ සිංගප්පූරුවේ පින්වත් ශිරන්ත මහත්මයා සහ නිසංසලා මහත්මිය විසින් ඒ පින්වතුන්ලාටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ අය කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු, පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු යහපත, සියලු අභිවෘද්ධිය උදා වෙත්වා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව පින්වතුන්ලාට සුවසේ දහම් මඟ දියුණු කරගන්නට, සුවසේ පින් රැස් කරගන්නට අවකාශ ලැබෙත්වා. ජීවිතයට යහපත කියා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ තවදුරටත් ආශ්‍රය කරන්නට ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දිනාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබටත් මේ ගෞතම සසුන තුලම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.